claims. So in this video tutorial we are going to learn about the lesson of liquid claims. ඔයාලට paper analysis එකේ කතා කරපු විදිහට දැන් අපි අර කලින් video tutorial වලදී වගේ action against state, action against minor, matrimonial action මේ දේවල් theory ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් plain එකට ගලපලා plain එක ඔස්සේ ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. නමුත් liquid claim ගත්තන් පස්සේ liquid claims වලදී හැම පාරම theory question එකක් තමයි අහලා තියෙන්නේ. ඒ නිසා ඔයාලා theory questions prefer කරනවා නම් අනිවාර්යයෙන්ම බලාගත යුතු වැදගත්ම ඒරියා එකක් තමයි මේ liquid claims කියලා කියන්නේ. මුලින්ම අපි බලමු මොකද්ද මේ liquid claim එකක් කියලා කියන්නේ. Liquid claim එකක් කියලා කියන්නේ if the amount of claim has agreed between the parties with certainty in the instrument. Now for example, the matter is about a check. check එකේ මේ dispute වෙලා තියෙන matter එකේ check එකේ අදාළ වටිනාකම නිශ්චිතව සඳහන් කරලා තියෙනවා. එතකොට දැන් මේ check එකේ ගෙවීමක් සම්බන්ධයෙන් නම් ගැටලුව ඇති වෙලා තියෙන්නේ. plaintiff විසින් දැන් claim කරන්නේ මේ check එකේ ඇතුළත් වටිනාකම. contract එකක් නම් contract එකේ සඳහන් damages. right? එතකොට agree වෙලා තියෙනවා නම් if the parties has agreed with the instrument with regarding to the amount which they are claiming, if there is certainty, this is the key term in here, if the value has been agreed and there is a certainty over the amount, we call them as a liquid claims. But if the amount claim demanded by the plaintiff is to be determined by the court, අධිකරණය විසින් damages විදිහට එහෙමත් නැත්නම් නිශ්චිතව වුන් ඇග්‍රී වෙලා නැත්නම් මෙන්න මේ ප්‍රමාණයයි මේ ඩිස්පියුට් මැටර් එකේ ක්ලේම් කරන්න කියලා ඒක ලක්ෂයක් වෙන්න පුළුවන් 75000ක් වෙන්න පුළුවන් 80000ක් වෙන්න පුළුවන් ඒ අදාළ ප්‍රමාණය ඩිටර්මයින් කරන්නේ කෝට් එකකින් නම් පාටිස් එකඟ වුණේ නැත්නම් ඉන්ස්ට්‍රුමන්ට් එකකින් අන්න ඒවට අපි කියනවා unliquidated claims කියලා. දැන් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ එහෙමත් නැත්නම් මේ ලෙසන් එකේදී කතා කරන්නේ liquid claims ගැන. certainty එක ඇතුව parties instrument එකක සඳහන් කරනවා නම් මෙන්න මේ ප්‍රමාණයයි අපි claim කරන්න කියලා. අන්න එවැනි claim එකක් සම්බන්ධයෙන් කොහොමද action එකක් institute කරන්නේ? මොනවද එතනදී යන procedure එක? මොකද්ද process එක කියන එක තමයි අපි මේ liquid claims යටතේ කතා කරන්නේ. Right. The first section we need to focus on is section 703. Now in section 703 it says all action where claim is for debt or liquid demand. debt එකක් සම්බන්ධයෙන් හරි liquidated demand එකක් හරි සම්බන්ධයෙන් දැන් ඔයාලා liquidated කියපුවම දන්නවා liquidate කිව්වම මොකද්ද වචනේ? claim කරන amount එක certain. එහෙනම් certain amount එකකට කරන demand එකක් හරි debt එකකදී හරි in money arising on bill of exchange or check. අපි මේකේ bill of exchange අයින් කරමුකෝ පහසුව සඳහා. certain amount එකක් සම්බන්ධයෙන් කරන claim එකක් මේ certain amount එක arise වෙන instrument එක ඇවිල්ලා check එකක් හෝ එවැනි instrument එකකින් නම් ඒ action එක file කරන්න ඕනේ summary procedure එකකින්. දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ මේ section එකේ specifically කියනවා the procedure has to be followed is summary procedure. ඔයාලට මතක ඇති අපි පළවෙනි වීඩියෝ ටියුටෝරියල් දී කතා කරා civil procedure 1 යටතේ action එකකදී regular procedure මේ action එක කියන්නේ summary procedure ද කියන එක determine කරගන්නකොට general rule එක තමයි ඒකෙදි follow කරන්න ඕනේ regular procedure unless otherwise ordinance එකෙන් වෙනත් ක්‍රමවේදයක් දක්වලා තියෙනවා. දැන් ordinance එකේ civil procedure code එකේ සමා වෙන්න civil procedure code එකේ 703 වගන්තිය යටතේ දක්වනවා liquid claim එකක් සම්බන්ධයෙන් action එකක් institute කරන්න ඕනේ the action has to be filed under summary procedure. එහෙනම් regular procedure එකකින් වෙනස් වෙච්ච අවස්ථාවක් සම්බන්ධයෙන් හොඳ example එකක් තමයි මේ liquid claims කියලා කියන්නේ. finally එකේ තියෙන විශේෂත්වයක් තමයි ඔයාලා පාඩම් වලට පාඩම් කරනකොට මේ පාඩම් වෙන වෙනම පාඩම් කරනට වඩා මේ පාඩම් සියල්ලම සම්බන්ධතාවය connection එක අවබෝධ කරගෙන පාඩම් කරනවා නම් පහසුයි හැම විෂයකටම. right. අපි එතනින් ඇවිල්ලා දැන් ආයේ මේ පාඩමට ආවම section 703 කියනවා liquid claim එකක් සම්බන්ධයෙන් action එක file කරන්න summary procedure එකකින් by a plaintiff. ඔන්න ප්‍රශ්නයක් ඇති වෙනවා.
තවත් අපි මේක කියවගෙන යනකොට the summons shall be in form 19 in the first schedule. දැන් ඔයාලට පළවෙනි පාඩම් මතකයි නම් මෙතන පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. Now, if the action is a regular procedure, you have to file a plaint, right? And the parties will be plaintiff and defendant. Now, if action is summary procedure, you have to file a petition and the parties are called petitioner and respondents. Now, in section 703 says, all action has to be filed under summary procedure. Now, the action will be summary procedure. And it has to be instituted by a plaint. Summary procedure na petition එකක් නේ දාන්න ඕන. නමුත් මෙතන කියන procedure එක summary procedure. හැබැයි දාන්න ඕන plaint එකක්. මොකද්ද මේ ප්‍රශ්නේ? ඊළඟට තවත් කාරණාවක් එනවා. අපි සාමාන්‍යයෙන් summons යවන්නේ. දැන් plaint එකක් දුන්නම summons යවන්නේ form 16 වලින් 16 සිතාසි තමයි යවන්නේ. නමුත් 703 කියනවා summons යොමු කරන්නේ plaint එකක් දැම්මම summons යවන්නේ form 19 වලින් කියලා. දැන් මෙතන පොඩි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. දැන් process එක අපිට හඳුනගන්නදී ප්‍රශ්නයක් එනවා. මේක summary procedure ද regular procedure ද? මොකද summary procedure කියලා specifically දක්වලා ඊළඟට කියන මේකේ action එක institute කරන්න ඕනේ plaint වලින්. plaint වලින් නම් මේකේ forms 16 සිතාසි යවන්නේ. නමුත් මෙතන කියනවා form 19 සිතාසි වලින් යවන්න කියලා. දැන් මේ ගැටලු निराකරණය කරගන්න අපි යමු මෙතන ඉස්සරහට. මොකක්ද මේ ප්‍රශ්නේ කියලා. මේ doubt එක ඔළුවේ තියාගන්න. ඇයි මෙන්න මෙහෙම වෙනසක් ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට මේකට උත්තරේ අරගන්නකොට මේකට හේතු හොයනකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් ඇයි කියලා. right. procedure එකට එන්න කලින් මෙන්න මේ section එකත් ඉතාමත් වැදගත්. section 703 710 දී කියනවා except otherwise mentioned under this chapter, procedure under the chapter shall be procedure followed in regular actions. Right? Now, section 703 says the procedure must follow is summary procedure, and 710 says procedure under the chapter shall be procedure followed in regular action except otherwise mentioned under this chapter. Then මේ chapter එකේ එහෙමත් නැත්නම් liquid claim සම්බන්ධයෙන් procedure එක දක්වලා තියෙන chapter එක තමයි මේ chapter 53 කියන්නේ. මේ chapter එකේ දක්වලා තියෙන අවස්ථා හැරුණම අනිකුත් හැම අවස්ථාවකදීම මේක follow කරන්න ඕනේ regular procedure කියනවා. දැන් ඔය confusion එකත් එක්ක මේ තියෙන ඔළුවේ තියෙන ප්‍රශ්නත් එක්ක මේක මොකද්ද වෙන්නේ කියලා අපි procedure එකට එමු. now liquid claims වල procedure එක ගත්තම ඔයාලා පොඩි විනාඩියක් අරගෙන වීඩියෝ එක පෝස්ට් කරලා හරි කමක් නැහැ. පොඩි වෙලාවක් කරන් බලන්න මේකේ ආරම්භයේ ඉඳන් මේ procedure එක කොහොමද කියලා. මේ procedure එකත් එක්ක මතක් කරන්න regular procedure එකේදී අවස්ථාව වලට වඩා වෙනස් වෙන අවස්ථා මොනවද කියලා. පොඩි විනාඩියක් කරන් කල්පනා කරලා බලන්න මොකද්ද මේකේ වෙනස්කම කියලා පොඩ්ඩක් ඔලුවට ගන්න බලන්න මොකද්ද මේ කාරණාව කියලා. right? හරි. දැන් මෙතන කියනවා action එකක් institute කරන්න ඕනේ plaint එකකින්. මේ plaint එක support කරන්න ඕනේ affidavit එකකින්. එතකොට action එකක් institute කරනකොට plaint එකයි affidavit එකයි මේ amount එක claim කරන amount එක determine කරගන්න instrument එකයි. දැන් අපි check එකක් නම් check එක. ඒ check එකේ original එකයි මෙන්න මේ කියන කාරණා උසාවියට ඉදිරිපත් කරන්න ඕනේ liquid claim සම්බන්ධයෙන් action එකක් institute කරනකොට. that is the first step. right? එතකොට plaint එකක් තමයි දාන්නේ. දැන් සාමාන්‍ය regular procedure එකකදී අපි මේකේ වෙනස්කමත් එක්කම යන් regular procedure එකකදී plaint එකක් දැම්මම courts summons serve කරනවා form 16 වලින්. නමුත් මෙතනදී summons serve කරනවා form 19 වලින්. උන්න උතන වෙනසක් ඇති වෙනවා. ඒ කියන්නේ regular procedure කිව්වට regular procedure නෙමෙයි. දැන් අපිට මෙතන section 710 කියනවා. except otherwise mentioned under the chapter. chapter එකේ කියලා තියෙනවා වෙනත් විදිහකට ඒ අවස්ථාවවලදී යන්නේ ඒ කියන procedure එකෙන්. අනිකුත් හැම අවස්ථාවකම regular action එක. 703 කියනවා summons serve කරන්න ඕනේ form 19 වලින් කියලා. අන්න එහෙනම් regular procedure එකකින් එයාලා වෙන් කරන අවස්ථාව. right? දැන් කියනවා summons has to be served under form 19. summons serve කරාට පස්සේ defense එකට තියෙනවා options දෙකක්. එකක් තමයි
එයාට පුළුවන් මේ කියන කාරණාව සම්බන්ධයෙන් ඇක්ෂන් එක ඉන්ස්ටිටියුට් කරලා තියෙනක සම්බන්ධයෙන් ඒක ඇඩ්මිට් කරන්න. liability එක ඇඩ්මිට් කරන්න. admission of liability by the defendant or failure to appear. එක්කෝ එයාට ඒක පිළිගන්න පුළුවන්. එහෙමත් නැත්නම් රිප්ලයි එකක් නොකර ආන්සර් එකක් නොකර ඩිෆෝල්ට් වෙනොත් එහෙම එක්ස්පර්ට් ඒ විදිහට ගිහිල්ලා එහෙම අවස්ථාවකදී මේ පිළිගත්තොත් හෝ fail to appear නම් මොකද කරන්නේ? ප්ලේන්ට් එකේ ප්‍රේ කරලා තියෙන විදිහට ජජ්මන්ට් එකක් නිකුත් කරනවා. ඒ process එක හරි ඒක අමාරු නැහැ. ඊළඟට කියනවා සමන් සර්ව් කරාම admissibility මේ liability එක admission කරන්නේ නැත්නම් එහෙනම් පාර්ටි එකට පුළුවන් මේකට රිප්ලයි එකක් යවන්න. අපි මේ රිප්ලයි එකට කියනවා ආන්සර් එකක් කියලා. right? the regular procedure එකකදී නම් ප්ලේන්ට් එකක් දානවා සමන් සර්ව් කරනවා එතකොට ආන්සර් එකක් යවනවායි කියන එක ඒ පාර්ටි එකට තියෙන රයිට් එකක්. හැබැයි ලික්විඩ් ක්ලේම් එකේදී කියනවා application by the defendant to leave to appear. දැන් මෙයා appear වෙන්න නම් ආන්සර් එකක් දාන්න නම් ආන්සර් එක දාන්න මෙයා මුලින් අවසර ඉල්ලන්න ඕනේ. he must make a request or application for a grant permission to make a answer. the regular procedure එකේදී plaint එක දැම්මම automatically යාට ඊළඟට තියෙන step එක answer එකක්. නමුත් මේ liquid claim එකේදී plaint එක දාපු ගමන් සමන් සම්පූර්ණම answer එකක් automatically දාන්න බෑ. ඒක right එකක් නෙමෙයි. එයා ඒකට entitlement එකක් ලබා ගන්න ඕනේ. එයා court එකකින් leave එකක් ඉල්ලන්න ඕනේ. permission එකක් ඉල්ලන්න ඕනේ. මට අවසර දෙන්න මේකට answer එකක් දාන්න කියලා. එහෙම එයා leave එකක් සඳහා request එකක් දැම්මම court එක විසින් inquiry එකක් කරනවා. දැන් මේ procedure එකක් regular procedure එකේ නැති එකක් මෙන්න වෙනස් වෙන අවස්ථාවක්. inquiry එකක් කළා ඒ inquiry එකේදී මෙයාට leave එක grant කරන්න නැහැ කියලා තීරණය කරොත් මෙයාට satisfy එහෙම නැත්නම් reasonable හේතු නැහැ කියලා හිතනවා නම් මෙයාට answer එකක් දෙන්න. එහෙම අවස්ථාවේදී leave එක refuse කරලා අර plaint එකේ කියලා තියෙන විදිහට judgment එකකට enter වෙනවා. හැබැයි මෙයාට inquiry එකේ මෙයාට leave grant කරන්න අවස්ථාව දුන්නොත් එතකොට එයාට පුළුවන් file in an answer and then the trial will be as the regular procedure. ඊට පස්සේ regular procedure විදිහට සාමාන්‍ය නඩුව ගමන් කරනවා. එතකොට plaint එක දානවා, file එක දානවා. ඊට පස්සේ අර අපි කතා කරන regular procedure එකේ ඊළඟ process එක මේ විදිහටම යනවා. එතකොට වෙනස්කම් වෙන තැන තමයි form එක මෙන්න මේ කියන කාරණා. නිකම්ම answer එකක් දාන්න බෑ, leave එකක් grant කරන්න ඕනේ. දැන් මේක තමයි overall idea එක. අපි දැන් මේක in detail වෙනම කතා කරමු. Now Section 705 subsection 1 says plaintiff when present in the plaint must produce the instrument on which he sues, must make affidavit stating the sum which claim is justly due to him from the defendant. දැන් මෙයාට මේ claim එක ඇති වෙලා තියෙන්නේ defendant විසින් දෙන ලැබූ check පතක් සම්බන්ධයෙන් නම් plaint එක දානකොටම මේ check පත මේ instrument එක produce කරන්න ඕනේ කියලා කියනවා. දැන් act එකේ සඳහන් කරන්නේ නැහැ මේක original instrument මොන instrument කියලා. එහෙම කියන්නේ නැහැ. නිකම්ම කියන්නේ with the plaint the party has to produce the instrument on which he sues. දැන් මේ check එකේ amount එක claim කරලා දැන් මෙයා මේ නඩුව දාන්නේ. එවැනි අවස්ථාවකදී මේ instrument එක produce කරන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම මේකත් එක්ක දැන් plaint එක දාන්න ඕනේ. ඒක පළවෙනි document එක, instrument එක දාන්න ඕනේ. තුන්වෙනි document එක තමයි affidavit එක. affidavit එකේ සඳහන් කරන්න ඕනේ stating the sum which he is claiming. දැන් මේකේ claim කරන sum එක අපි කියමුකෝ ලක්ෂයක් කියලා. මේ ලක්ෂයක ප්‍රමාණය justly due to him from the defendant. මේ ලක්ෂය defendant කින් මෙයාට ලැබිය යුතු මුදලක්. අන්න ඒ කාරණාව සඳහන් කරන්න ඕනේ affidavit එකේ. right? දැන් check එකක් ඉදිරිපත් කරාට ප්‍රශ්නයක් එනවනේ මේ check එක කවුද නිකුත් කරේ? එහෙමත් නැත්නම් මොකක් සම්බන්ධයෙන්ද නිකුත් කරේ කියලා. ඒ connection එක පෙන්වන්න ඕනේ affidavit එකකින්. එතකොට section 705 දෙකෙන් කියනවා මේ instrument එක properly stamp කරලා නැහැ. කියන්නේ plaint එක හරියට මුද්දර ගාස්තු වලට යටත් වෙලා නම් suspicion මුකුත් නැත්නම් මේකේ මුකුත් ගැටලුකාරී තැන් නැත්නම් මේ plaint එකේ අදාළ document set එකේ prescription යටතේ බාධාවක් කියලා නැත්නම් not barred by prescription. දැන් මේ වගේ instrument එකක් සම්බන්ධයෙන් නම් prescription එක 6 years. Court may on its discretion make an order to serve summons to the defendant. Now
when serving the summons, court has to send the summons with form 19, not under form 16. 16 සිතාසි නෙමෙයි 19 සිතාසි තමයි මේ වගේ අවස්ථාවකදී අධිකරණය විසින් යොමු කරන්නේ. හරි. ඊළඟට කියනවා 705 යටතේම අර මං කියපු කාරණාවට අමතරව ඊට පස්සේ කියනවා වික්‍රමරත්න versus සේනානායක. Section 705(1) says it is mandatory and plaintiff must state in the affidavit the sum and that sum is justly due to him from the defendant. දැන් මේ 705 එකේ කියන මේ requirement එක මොකද requirement එක 705 එක යටතේ කියනවා instrument එකක් දෙන්න ඕනේ plaintiff එකත් එක්ක instrument එකක් දෙන්න ඕනේ ඒක affidavit එකකින් justly due to him කියන කාරණාව සඳහන් කරන්න ඕනේ. මේක වෙනස් කරන්න බෑ. මේකට option එකක් නැහැ, discretion එකක් නැහැ. මේක mandatory දෙයක්. අනිවාර්යයෙන්ම plaintiff විසින් මේ නඩුව ගොනු කරනවා නම් if he is instituting the action for liquid claims, it is mandatory to satisfy section 705 subsection 1. Now this was held in Vikramatne versus Senanayaka. So moving forward, there's a question arise as to the instrument, right? In Ruhunu Agro Fertilizer case, it was held that instrument must produce with the plaintiff. If the action is based on check, original of the check must be produced, right? Now in this case, it interpreted the term instrument as the original instrument, right? දැන් මෙතන කොහෙදවත් කියලා නැහැ මේ instrument එක original වෙන්න ඕනේ කියලා. එතනදී කියන්නේ instrument එක produce කරන්න ඕනේ කියලා. මේ රුහුණු ඇග්‍රෝ කේස් එකේදී කියනවා නඩුව පාදක වන්නේ මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපි කියනකො චෙක් එකක් සම්බන්ධයෙන් නම් මේ චෙක් එකේ ඔරිජිනල් එක ප්ලේන්ට් එකත් එක්ක අනිවාර්යයෙන්ම ප්‍රොඩියුස් කරන්නට ඕනේ කියලා. නමුත් Ranasinghe versus Zubahir and others case එකේදී කියනවා instrument does not need to be the original instrument. Contrary view එකක් කියන එකේදී original එකම වෙන්න ඕනේ නැහැ. Photocopy can produce on the condition that original instrument will tender at the later stage of the case, right? Now in the earlier case it was held that original instrument is essential and it is mandatory to be produced in order to institute the action, but in Ranasinghe's case it says it take a little bit lenient approach. It says it given the flexibility to the plaintiff, you can file the action with a photocopy over the instrument, but there's a condition imposed. You must guarantee it or you have to tender, right? Photocopy එකක් දෙන්න පුළුවන් මේ instrument එක සම්බන්ධයෙන් නඩුවේ අනාතර වාරයේදී original එක මම submit කරන්නම් කියන condition එක මත. එතකොට නඩුවේ අනාතර වාරයේදී if the party fails to produce the original, then the case will be dismissed, right? So the permission will be granted, action will be instituted on the condition that original instrument will be produced in later on the while the case has been commenced, right? So that is with regarding to the interpretation of instrument. There are different views, and the different views and the most prevalent view or the modern approach is the set out in Ranasinghe's case. So now original instrument is not essential. You can file the photocopy with the plaintiff, but you have to produce it during the hearing or in the later stage of the case, right? මේකට හේතුව වෙන්නේ මේ ඔරිජිනල් එකම අවශ්‍ය නැති වෙන්නේ අධිකරණයේ විසින් සමහර වෙලාවට ඔරිජිනල් ලබා ගන්නේ නැහැ. ඒකට හේතුව අපි ෆයිල් කරන අවස්ථාවේදී ඔරිජිනල් එක නැති වෙන්න පුළුවන්. ඔරිජිනල් එක නැති වුණොත් එහෙම නැවතත් ඔරිජිනල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ලබා ගන්න බෑ. ඒ නිසා අධිකරණයේ විසින් allow කරනවා ෆොටෝකොපීස් ෆයිල් කරන්න. නමුත් අවශ්‍ය වෙන හැම අවස්ථාවකදීම පාර්ටිස් වලට කියලා තියෙනවා ඔරිජිනල් එක ප්‍රොඩියුස් කරන්න පුළුවන් හැකියාවක් තියාගන්න කියලා. එතකොට අනිකුත් පාර්ශ්වය විසින් ආගියු කරොත් එහෙම වුන් පිළිගන්නේ නැහැ ෆොටෝකොපි එක කියලා. එවැනි අවස්ථාවකදී අධිකරණයේදී පෙන්වන්න පුළුවන් ආන්ටමට ඔරිජිනල් එක වුන් ළඟ තබා ගත යුතු වෙනවා. right? ඒක තමයි රෂනාල එකයි මේ ඔරිජිනල් එක දෙන්න ඕනේ නැහැ කියන එකේ ප්‍රිවේලන්ට් කන්ඩිෂන් එක වෙලා තියෙන එකත් එක්ක.
දැන් අපි කතා කරා ඇක්ෂන් එකක් ඉන්ස්ටිටියුට් කරනකොට ප්ලේන් එකක් දාන්න ඕනේ, ඇෆිඩවිට් එකක් දාන්න ඕනේ, ඇෆිඩවිට් එකේ මොකක්ද අනිවාර්යෙන් සඳහන් වෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරා ඔරිජිනල් ඉන්ස්ට්‍රුමන්ට් එක. මේක ඊට පස්සේ ඉන්ස්ට්‍රුමන්ට් එක ඔරිජිනල් වෙන්න ඕනේද එහෙම නැත්නම් ෆොටෝකොපි එකක් allow කරනවද කියන කාරණාව. ඊට පස්සේ සමන්ස් සර්ව් කරන්න ඕනේ. දැන් අපි කතා කරන්න යනෝනේ applicant by defendant to leave to appear. දැන් leave to appear නිකම් appear වෙන්න බැහැලු. එයා ඒකට අවසරයක් ගන්න ඕනලු. Defendant not automatically entitled to defend the case unlike in a regular action. In a regular action, once the defendant been served with summons, he is entitled to send the answer within the given time and appear in the court. Unlike that, in a institute of action with regard to liquid claims, such party has no such automatic entitlement. He has to earn that right. Now section 704 says defendant shall not appear or defend the case without obtaining the leave from the court. First of all, he must take the permission from the court to appear or to defend or to produce the answer to the case. Right? Now, default without obtaining the leave, plaintiff entitled to a degree of sum not exceeding mentioned in the summons. දැන් මේ leave එක obtain කරගත්තේ නැත්නම් එවැනි අවස්ථාවකදී plaintiff entitled වෙනවා. දැන් අපි අර procedure කීප විදිහට. ඒතකොට ඒක සලකනවා fail to appear default එකක් විදිහට. එහෙනම් ප්‍රේ එකේ සඳහන් කරපු summons වලදී දැන් දක්වලා තියෙන amount එක ලබා ගැනීම සඳහා plaintiff entitled වෙනවා. Section 704 subsection 2 යටතේ කියනවා when paying the sum mentioned in the summons or given security is not a condition by court to grant leave to defend the case unless court thinks defense is not prima facie sustainable or reasonable doubt as to its good faith. දැන් අපි මේක ගැන තව චුට්ටක් ඉස්සරහදී කතා කරනවා. දැන් අපි මේ පොයින්ට් එකට ආවොත් එහෙම then leave to defend the case. leave to defend කියමුකෝ අපි. දැන් අවසර ඉල්ලන්න ඕන වෙනවනේ. මේ අවසර ඉල්ලන්න ඕන වෙනකොට අපි හිතමු මෙන්න මේ මැටර් එක මේ liquid claims එක rise වෙන්නේ චෙක් එකක් සම්බන්ධයෙන්. මේ චෙක් එකේ වටිනාකම ලක්ෂයයි. දැන් leave එකක් grant කරද්දී leave එක grant කරන්න පුළුවන් හේතු දෙකක් තියෙනවා. දැන් අපි in detail ඉස්සරහට කතා කරනවා. එකක් මෙයාට sufficient ground එකක් පෙන්වන්න පුළුවන් නම් එහෙමත් නැත්නම් sufficient reason කියන්න පුළුවන් නම් මට මෙන්න මේ නඩුව සම්බන්ධයෙන් මේ චෙක් එක සම්බන්ධයෙන් ගැටලු ඇති වුණේ මෙන්න මේ හේතුව නිසා කියලා කෝට් එක satisfy වෙන හේතුවක් නම් ඒක අන්න එවැනි අවස්ථාවකදී කෝට් එක grant කරනවා leave to appear. එහෙමත් නැත්නම් leave to produce the answer. එහෙම නැත්නම් ඒ අදාළ පාර්ශවයට පුළුවන් මම මේ රුපියල් ලක්ෂය security එකක් විදිහට grant කරන්න. මට ආන්සර් එක කරලා මෙන්න මේ නඩුව ඉදිරියට කරන් යන්න දෙන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. මේ ආන්සර් එක කරාට පස්සේ කෝට් එකේ සිකියුරිටි එක තියෙනවා. ඩිෆෙන්ඩන්ට් ගේ ඇක්ෂන් එක ෆේල් වුණත් ඒ අදාළ මුදල ඔහුට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ කන්ඩිෂන් දෙකේ යටතේම මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. නමුත් සෙක්ෂන් 704 දෙකේ කියනවා මේ පාර්ටි එකට ඇපිය වෙන්න එක හේතුවක් තමයි සිකියුරිටි එකක් තියෙන එක. හැබැයි ඒක කන්ඩිෂන් එකක් නෙමෙයි. ඒක අනිවාර්ය කරුණක් නෙමෙයි කෙනෙක්ට ලීව් ග්‍රාන්ට් කරන්න. paying the sum mentioned in the summons or give a security මේ ලක්ෂය වෙනකොට 75000ක් මොකක් හරි security එකක් produce කරනවා කියන එක precondition එකක් නෙමෙයි. to grant leave to defend the case is not a condition by court to grant leave to defend the case. හැබැයි court එකට හිතනවා නම් මෙතන sufficient ground නැත්තම් right if defense is not prima facie sustainable මේකතන prima facie case එකක් defense එකෙන් produce කරලා නැහැ sufficient ground පෙන්නලා නැහැ. එහෙමත් නැත්නම් මෙතන doubt එකක් තියෙනවා නම් defense එකේ good faith එක සම්බන්ධයෙන් එවැනි අවස්ථාවකදී court එකට discretion එක තියෙනවා මේ අදාළ අනෙකුත් පාර්ශවයට සමන්ස් එකේ සඳහන් ප්‍රමාණය හෝ ඊට court එක විසින් තීරණය කරන ප්‍රමාණයක් security එකක් විදිහට deposit කරන්න. එහෙම අවස්ථාවකදී ඒක කන්ඩිෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජෙනරල් රූල් එකක් විදිහට සමන්ස් වල සඳහන් කරලා තියෙන මේ රුපියල් ලක්ෂයක මුදල හෝ ඊට කෝට් එක විසින් ඩිටර්මයින් කරගන්න මුදලක සිකියුරිටි එකක් තිබීම අනිවාර්ය නැහැ කියන එක තමයි මේ 704 සබ්සෙක්ෂන් 2 යටතේ දක්වන්නේ.
Right. Now section 706 says court may, if thinks fit, may grant leave to appear if the defendant pay the court sum mentioned in the summons or by affidavit satisfied the court of an acceptable defense. දැන් මම කිව්වා leave grant කරන්න පුළුවන් හේතු දෙකක් තියෙනවා. මම කලිනුත් ඒක කලින් ස්ලයිඩ් එකේදීත් කිව්වා. එක්කෝ යදාළ defendant පුළුවන් to pay the court sum mentioned in the summons or security. එක්කෝ ඒ අදාළ sum එක එහෙමත් නැත්නම් security එකක් pay කරලා එහෙම pay කරාම court එකට පුළුවන් 706 යටතේ leave එකක් grant කරන්න. right? appeal වීම සඳහා අවසර ලබා දෙන්න. එහෙම නැත්නම් defendant affidavit එකකින් satisfy කරනවා නම් court එක acceptable defense එකක්. මේ වචනේ ඉතාමත් වැදගත්. පිළිගත හැකි defense එකක් පෙන්නනවා නම් එවැනි අවස්ථාවකදී අය security එකක් තියන්න ඕන නැහැ. precondition එකක් නෙමෙයි කියලා අපි කලින් section එකේදී කිව්වා. එහෙම අවස්ථාවකදීත් court එක defense එකට මේක සම්බන්ධයෙන් appeal වෙන්න අවශ්‍ය leave grant කරනවා. right? okay. Now the question arises is what may amount to an acceptable defense. In order to determine the acceptable defense, the court must hold an inquiry. Now on that inquiry, if the defendant raises a prima facie triable issues, the court will issue an unconditional leave. Unconditional leave කියලා කියන්නේ අර security එකක් තියන්නවත් එහෙම කිසිම condition එකක් නොදා court එකට පුළුවන් ඒ අදාළ leave grant කරන්න. හැබැයි defend එක fail වෙනවා නම් to raise a prima facie triable case. දැන් මෙතනදී triable case එකක් prima facie triable case එක නඩුවක් විභාග කරන්න පුළුවන් මට්ටමේ හේතුවක් prima facie කියන්නේ බලු බැලමට පේන මට්ටමකට issue එකක් defendant විසින් පෙන්නලා තියෙනවා. එහෙනම් unconditional leave grant කරනවා කිසිම security එකක් තියන්න ඕනේ නැහැ. හැබැයි defendant fail වෙනවා නම් බලු බැලමට පේන මට්ටමේ issue එකක් raise කරන්න එවැනි අවස්ථාවකදී court එකට පුළුවන් එක්ක conditional leave එක්ක court එකට කියන්න පුළුවන් මේ security එක තියලා ඔයාට පුළුවන් ඔයාගේ නඩුව වෙනුවෙන් appeal වෙන්න. එහෙම නැත්නම් court එකට decide කරන්න පුළුවන් මේ leave එක refuse කරන්න. එතකොට refuse කරොත් plaint එකේ සඳහන් විදිහට ඒ අදාළ amount එක grant කරන්න කියලා order එකක් දෙන්න පුළුවන්. right? දැන් අපි මේකේ in detail කතා කරමු. In Ramanayaka vs Sampath Bank, it was held that defendant deposit the total sum mentioned in the summons or file an affidavit and satisfy the courts by disclosing an acceptable defense or triable issue. Court must grant an unconditional leave. Right? Parties is summons වල සඳහන් amount එක deposit කරොත් හරි affidavit එකකින් satisfy කරනවා නම් court එක acceptable defense එකක් සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් triable issue එකක් පෙන්වනවා. එවැනි අවස්ථාවකදී court එක අනිවාර්යයෙන්ම unconditional leave එකක් එහෙමත් නැත්නම් කිසිම condition එකක් සටහන් කරන්නේ නැතුව defend එකට answer එකක් ඉදිරිපත් කරන්න defend එකට appeal වෙන්න තමාවිනේ පෙනී හිටීමේ අයිතිය ලබා දී යුතුයි කියලා මේ රාමනායක කේස් එකේදී කියනවා. In Esquire Garments Industry Limited versus Adavi Limited එකේදී කියනවා court shall only consider whether the defense is prima facie sustainable and bona fide. Merits of the defense of the defendant shall not consider. And defense එකේදී කරන inquiry එකයි නඩු විභාගයයි trial එකයි කියන්නේ දෙකක්. මේ inquiry එකේ purpose එක ඇවිල්ලා defendant හොඳ හේතුවක් තියෙනවද? ඒ කියන්නේ දිනන්න පුළුවන් හේතුවක් කියන එක වෙන්න ඕනේ නැහැ. නමුත් එයාට reasonable හේතුවක් තියෙනවා නම් if there is a prima facie sustainable, if the defense is prima facie sustainable, මොකක් හරි යාට defense එකක් තියෙනවද? බලුව බැලමට පේන මොකක් හරි කරුණක් තියෙනවද? උදාහරණයක් විදිහට එයා කියනවා මේකේ liquid කියලා දැන් ලක්ෂයක් කියලා amount එක කිව්වට මේ check එකෙන් මම රුපියල් 20000ක් මේ check එක return වෙච්ච නිසා මම ගෙව්වා. ඒ ගැන මේ plaintiff සඳහන් කරන්නේ නැහැ. ඒතකොට මෙතන ප්‍රශ්නයක් කරනවා liquidated amount එක. මේක liquid claim එකද unliquid claim එකද කියලා. එතකොට මේ 20000 ගෙව්වද නැද්ද කියන එක determine කරන්නේ trial එකේදී. නමුත් එයාට ඩිෆෙන්ස් එකක් තියෙනවා නම් මෙන්න මෙහෙම දෙයක් ගෙව්වා මේක ලික්විඩ් ක්ලේම් එකක් නෙමෙයි අන්ලික්විඩ් ක්ලේම් එකක් කියලා. එහෙනම් ලික්විඩ් ක්ලේම් එකක් නෙමෙයි නම් මේක සමරි ප්‍රොසීඩියර් යටතේ ගෙනියන්නට බෑ. ඒ කියන්නේ මෙයාට ප්‍රීමා ෆේසියා ඩිෆෙන්ස් එකක් තියෙනවා. මොකක් හරි මෙයාට ආගියුමන්ට් එකක් තියෙනවා.
එහෙනම් එහෙම ආගියුමන්ට් එකක් තියෙනවද කියන එක විතරයි බලන්නේ. ඒ ආගියුමන්ට් එක බොනෆීටේද කියලා විතරයි මේ ඉන්ක්වයරි එකේදී බලන්නේ. ට්‍රයල් එකේදී තමයි බලන්නේ මේකේ මෙරිට්ස්. මේ කියන කාරණාව ඇත්තද කියන එක. නැත්නම් මේක බොරුද? මේකේ වැලිඩිටි එක සම්බන්ධයෙන් ඩිටර්මයින් කරන්නේ ට්‍රයල් එකේදී. ඒක ඉන්ක්වයරි එකේදී ඩිටර්මයින් කරන්නේ නැහැ. කෝට් එකේ ඩියුටි එක තියෙන්නේ ප්‍රීමා ෆේසියා සස්ටේනබල් ඩිෆෙන්ස් එකක්, ඇක්සෙප්ටබල් ඩිෆෙන්ස් එකක්, ට්‍රයබල් ඉෂුව එකක්. මේ වචන ඉතාමත් වැදගත්. මේ වචන ඔයාලා යූස් කරන්න ඕන එක්සෑම් එකේදී උත්තරයක් දෙනකොට. ඒ කාරණා විතරයි ඉන්ක්වයරි එකක් කරද්දී බලන්නේ. අනිකුත් කාරණාවන් මේ ඩිෆෙන්ස් එකේ මෙරිට්ස් මේක කොච්චරක් සාර්ථකයිද කියන කාරණාවන් බලන්නේ නැහැ. රුහුණු ඇග්‍රෝ ෆර්ටිලයිසර් කේස් එකේදී කියනවා good defense is a triable issue. Fact is whereby the defendant, if true, constitutes a good defense, he must be allowed to appear and defend unconditionally. දැන් මේ defendant කියනවා මේ චෙක් පත වැරදි. එහෙමත් නැත්නම් මේ චෙක් පත බොරුවක්. මේකට මම චෙක් පත ඉෂුව කරාට නමුත් පස්සේ නම් මේ මුදල් ගෙවීම කරා. මේ චෙක් පත රිටර්න් වෙනවා කියලා මම දන්න නිසා. නමුත් මේ මුදල් ගෙවීම දැන් මට කියන්නේ නැහැ. මෙතන ලික්විඩ් ක්ලේම් එකක් නැහැ කියලා. ඒ අදාළ ඩිෆෙන්ඩන්ට් ඇෆිඩවිට් එකේ ස්වය කරනවා නම් එයා ඒක පිළිබඳව දිවුරනවා නම් ඒ දිවුරන කාරණාව ඔප්පු වුණොත් මේ නඩුව හොඳින් ඩිෆෙන්ඩ් කරලා තියෙනවා. if true constitute a good defense එයා මේ දිවුරන කාරණාව ඔප්පු වුණොත් ඒක හොඳ ඩිෆෙන්ස් එකක් නම් ඒක ඔප්පු වෙනවද නැද්ද කියන එක ඩිටර්මයින් කරන්න ඕනේ නැහැ. ඔප්පු කරොත් හොඳ හේතුවක් නම් අන්න එවැනි හේතුවක් තියෙනකොට unconditionally defend කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. Right? I hope you are getting the point. If you do not get it clearly, you can send us a message asking your questions, asking your doubts, so we can clarify over to you in detail. Right? Okay. Now we are going to learn about certain triable issues or possible defenses which the defendant may claim under liquid claims. One such is absence of valuable consideration. This is the most common defense. මෙතන valuable consideration එකක් ලක්ෂයක් කිව්වට ලක්ෂයක් නෙමෙයි මෙතන වෙන amount එකක් තියෙන valuable consideration එකක් නැහැ. මේක තමයි හැම කෙනෙක්ම ගොඩක් අවස්ථාවලදී use කරන defense එක. Another defense which the defendant can may raise is that claim is for an unliquidated claim. දැන් මේක liquid. එහෙමත් නැත්නම් අපි liquid කිව්වම මොකක්ද අපි කියපු වචනේ වැදගත්ම වචනේ certain. If the other party can challenge this word certain මේ ලක්ෂය කියන එකේ certainty එක නැති කරන්න පුළුවන් නම් that claim becomes an unliquidated damage or an unliquidated claim. So in such instance that will be a possible defense. Right? And another possible defense by the defendant is failure to annex the original instrument. If the opposite party or the plaintiff fail to produce the original instruments, then that will be a possible defense because that is a mandatory requirement to produce the instrument, right? They can produce the photocopy itself, but when the defendant objects to it or requests for the original, the plaintiff should be able to produce it. If he fail to do so, that will be a possible defense, triable issue for the defendant. And defects in Form 19 summons. Now the summons are served under the Form 19. If there is defects in the summons, that will also be a triable issue or an possible defenses. Now when it comes to the appeal procedure, court make two orders in the liquid claims. One is order for leave to appeal. There leave to appeal අවස්ථාවේදී order එකක් දෙනවා. ඊට පස්සේ නඩුව සම්පූර්ණයෙන් අවසන් වුණාට පස්සේ final judgment එකක් දෙනවා. මේ final judgment එකක් සම්බන්ධයෙන් appeal කරන්න පුළුවන් section 754 subsection 1 යටතේ අපි ඒකට කියනවා final appeal කියලා. දැන් මේ appeal video tutorial එකේදී අපි මේ ගැන in detail කතා කරනවා. මේ appeal වෙන්න දෙන leave එක grant කරනකොට ඒ සම්බන්ධයෙන් දෙන order එකක් සම්බන්ධයෙන් interlocutory appeal එකක්. ඒ කියන්නේ final judgment එකක් සම්බන්ධයෙන් නැතුව නඩුව අතරමාරදී දෙන order සම්බන්ධයෙන් කරන appeal වලට අපි කියනවා interlocutory appeal කියලා. එවැනි appeal එකක් කිරීමේ හැකියාවකුත් තියෙනවා section 754 subsection 2 යටතේ. අපි එතකොට appeal video tutorial එකේදී කොහොමද මේ final appeal එකක් දාන්නේ, මොකද්ද මේ interlocutory appeal එකක් කියලා කියන්නේ, කොහොමද interlocutory appeal එකක් කරන්නේ, ඔය ආදී කාරණු ටික
appeal යටතේ කතා කරනවා. අර basically liquid claims වලට මතක තියාගන්න. කෙනෙක්ට appeal කරන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. If the party is dissatisfied with the order for a leave to appear, then they can refer to section 754 subsection 2 of the CPC and can make an interlocutory appeal. If a party dissatisfied by the final judgment entered in the liquid claim, they can make a final appeal under section 754 subsection 1. So those are the things that you need to remember under those remember and learn under liquid claims lesson. So if you have any questions, any doubt, feel free to raise your doubts via Viber or WhatsApp from the above mentioned numbers.